අයබුවන් පුතේ ඉතින් අපි 11 ශ්‍රේණියේ කාර්මික විප්ලවයත් එක්ක තමයි සම්බන්ධ වෙලා හිටියේ නේ. අපිට එක දවසක් කරන්න බැරුව ගියා ක්ලාස් එක. අපි ඉක්මනින්ම තව දවසක් ඒ වෙනුවට දාලා කරමු. ඉතින් ඔයගොල්ලන්ට කාර්මික විප්ලවය පිළිබඳව යම් ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අපි කරපු කොටස් සම්බන්ධයෙන් ගත්තත් මොන හරි නොතේරෙන තැනක් තියෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන එකක් අහන්න පුතේ මේ වෙලාවේ ඔයගොල්ලන්ට පුළුවන් ඒ ප්‍රශ්න විසඳගෙනම ඊළඟ කොටසට යන්න. තියෙනවද ප්‍රශ්න මොන හරි? නැද්ද? එතකොට කලින් කරපු දේවල් තේරුණාද? අපි පුතේ ශේෂ්ත්‍ර මුලින්ම තුනක් පිළිබඳව කතා කරා කාර්මික විප්ලවයත් එක්ක බැඳුණු ශේෂ්ත්‍ර තුන මුල්ම ශේෂ්ත්‍ර තුන ප්‍රේෂ යකඩ හා වානේ සහ ගල් අඟුරු කියන ශේෂ්ත්‍ර නැත්තම් කර්මාන්ත තුන පිළිබඳව තමයි මුලින්ම සාකච්ඡා කළේ. ඊළඟට ඒ ශේෂ්ත්‍රත් එක්කම ඉදිරියට එනවා ප්‍රවාහන සංනිවේදන හා කෘෂිකාර්මික ශේෂ්ත්‍රයක්. ඒ ශේෂ්ත්‍ර තුන මුල් ශේෂ්ත්‍ර තුන සහ පසු ශේෂ්ත්‍ර තුනත් එක්ක ඔක්කොම අපි කර්මාන්ත නැත්නම් ශේෂ්ත්‍ර 6ක් පිළිබඳව කතා කරනවා කාර්මික විප්ලවයේ නව සොයා ගැනීම බිහි වුණු ශේෂ්ත්‍ර විදිහට. ඒ සම්බන්ධයෙන් මොන හරි ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා නම් ඔයගොල්ලෝ අහන්න. ගොඩක් වෙලාවට ප්‍රශ්න පත්‍රයේදී ඔයගොල්ලන්ට ඒ ශේෂ්ත්‍රවල පුද්ගලයන් මේ සොයාගත්ත විවිධ දේවල් සම්බන්ධව ඉන්න පුද්ගලයන්ව මතක තියාගන්න වෙනවා ප්‍රශ්න පත්‍රයට ගොඩක් වෙලාවට කෙටි ප්‍රශ්න පත්‍රයට අහනවා. ඒ වගේම රචනා ප්‍රශ්න වලට අහනවා මේ ශේෂ්ත්‍ර පොදුවේ සංනිවේදන ශේෂ්ත්‍රය පිළිබඳව කරුණු දෙකක් තුලින් විස්තර කරන්න ඔය වගේ අහනවා. ඒ වගේ විවිධ ශේෂ්ත්‍ර පිළිබඳව වෙන වෙනම මතක තියාගන්න ඒ පුද්ගලයන් ඒ සොයා ගැනීම මේ වලින් ලැබුණු ප්‍රයෝජන මොනවාද කියලා. ඒ කාර්මික විප්ලවය ගැන අපි කතා කරනකොට මේ වෙනකම් සහ ඉදිරියටත් මේක ක්‍රියාත්මක වෙනවා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැතිරී යන ලෝකයේ විශාලතම විප්ලවයක් වෙනසක් පෙරලියක් තමයි මේ කාර්මික විප්ලවය කියලා කියන්නේ. හරි පුතේ. ඉතින් අපිට මේ කාර්මික විප්ලවය සම්බන්ධව කතා කරද්දී ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය කොහොමද සිද්ධ වුනේ? ඒ වගේම මොන රටවල් වලටද පැතිරුනේ? එංගලන්තේ කරපු දේවල් තව රටවල් වල කරන්න පටන් ගත්තා. ඊට පස්සේ යටත් විජිත වලට මේ කාර්මික විප්ලවය ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. දැන් එංගලන්තේ යටත් කරගෙන හිටිය එක රටක් තමයි අපේ රට. එක රටක් තමයි අපේ රට 18 වන සියවසේ ඉඳලා 20 වන ඒ සියවසේ මුල් දශකයේ මැද භාගයේ දක්වාම අපේ රට යටත් කරගෙන හිටිය බ්‍රිතාන්‍යයන් එයාලගේ කාලෙදි ලංකාවට එයාලගේ රටේ කරපු දේවල් හඳුන්වා දුන්නා. මැකඩම් ක්‍රමය අනුව පාරවල් හදපු ඒවා, දුම්රිය මාර්ග, දුම්රිය, එතකොට ප්‍රවාහන පද්ධතිය, සංනිවේදන කටයුතු ඒ වගේ දේවල් ලබා දුන්නා වගේ වෙන රටවලටත් ඒ කියන්නේ වෙන අපි හිතමු ප්‍රංශය යටත් කරගෙන හිටිය වෙනත් රටක්. එතකොට ඒ රට සම්බන්ධයෙන් ගත්තම ප්‍රංශය කරපු දේවල් ප්‍රංශය තුල සිද්ධ වෙච්ච දේවල් යටත් විජිත වලටත් හඳුන්වා දෙනවා. හොඳ වෙළඳ පොලක් හදාගන්න ඒක යෝග්‍ය වෙනවා. ඒ වගේම යටත් විජිත පාලනය කිරීමේ පහසුව එයින් ලැබෙනවා. ඔය වගේ දේවල් සිද්ධ වුණා. ඉතින් අපි කතා කරනවා මේ කාර්මික විප්ලවය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වුණේ මොන ආකාරයටද කියන එක. ඒ වගේම පුතේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵල කාර්මික විප්ලවය අවසානයේ අපි කතා කරන මේ යුගයක්නේ අපි කතා කරන්නේ 20 වන සියවසේ මුල් දශකය වෙනකන් කාර්මික විප්ලවය පිළිබඳව අපි සාකච්ඡා කරලා ඒ කාලෙම ඇති වුණු ප්‍රතිඵල ගැනත් අපි කතා කරනවා. වර්තමාන ප්‍රතිඵල නෙමෙයි. ඒවල සෑහෙන වෙනසක් සහ ඒ ප්‍රතිඵල ගත්තොත් එහෙම විවිධ ශේෂ්ත්‍ර වලට විහිදිලා තියෙනවා. හැබැයි අපි යම් සීමාවක් ඇතුළත තමයි මේ කාර්මික විප්ලවයේ ඇති වුණු ප්‍රතිඵල ගැන කතා කරන්නේ. ඒ කාලෙම කාර්මික විප්ලවය ඇතිලා ටික කාලෙකින්ම ඇති වුණු ප්‍රතිඵල ගැන කතා කරනවා දේශපාලනික වශයෙන්.
ඒ වගේම ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් ඇති වුණු වෙනස්කම්. ඒකේ හොඳ නරකක් තියෙනවා පුතේ. දේශපාලන ගත්තොත් එහෙම හොඳ දේවලුත් සමාජයට ලැබුණා. දේශපාලනික වශයෙන් නරක දේවලුත් ලැබුණා. ආර්ථිකත් එහෙමයි. ආර්ථිකයේ හොඳ දේවල් සහ නරක ප්‍රතිඵල තියෙනවා යහපත් අයහපත් ලෙස. ඒක සමාජය ගත්තොත් එහෙම සමාජය තුල ගොඩක්ම අපි දකින්නේ නරක ප්‍රතිඵල. නැත්නම් අයහපත් ප්‍රතිඵල කාර්මික විප්ලවයත් එක්ක ඇති වෙනවා. ඉතින් ඒවත් අපි සාකච්ඡා කරලා අවසානයේදී තියෙන පුතේ කාර්මික විප්ලවය ලංකාව කෙරෙහි බලපෑ ආකාරය අපිට සාකච්ඡා කරන්න. අපි ඒකත් ඉක්මනින් සාකච්ඡා කරමු. එතකොට පාඩම අවසන් වෙනවා. ඉතින් කාර්මික විප්ලවය කියලා කියන්නේ මිනිසා දෑතේ සවයෙන් කළ විවිධ නිෂ්පාදන වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කළ නිෂ්පාදන කියලා මතක තියාගන්න. කාර්මික විප්ලවය ආරම්භ වුණේ එංගලන්තය කියන රටෙන් කියලා මතක තියාගන්න. ඒ වගේම කාර්මික විප්ලවය එංගලන්තයෙන් නැතිවීමට බලපාන ලද හේතු මතක තියාගන්න. ඒ වගේම කාර්මික විප්ලවයේ මුල් කර්මාන්ත තුන පේෂ, යකඩහාවානේ සහ ගල් අඟුරු කර්මාන්ත. ඊට පස්සේ බිහි වුණු කර්මාන්ත ප්‍රවාහන sannivedanaya සහ කෘෂිකාර්මික ශේෂ්ත්‍රයන් තුළ බිහි වුණු විවිධ උපකරණ සහ සොයා ගැනීම ඒ කර්මාන්තය. ඉතින් ඒවා මතක තියාගත්තොත් මේ පිළිවෙලක් තියාගන්න හැම දෙයකම. මේ පිළිවෙල අනුව තමයි අපිට පාඩමක් අවබෝධ කරගන්නට හැකියාව ලැබෙන්නේ. හරි. දැන් මට කියන්න මේ වෙනකන් අපි කතා කරපු කොටස් වල මොන හරි ගැටලු තියෙනවද? රොවින් පුතා කියන්න බලන්න. තියෙනවද එහෙම ගැටලු? ඒ ශාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවද පුතේ? නෑ සර්. දැන් ඔයාලා අපි මුලින් කතා කරා පේෂ, ඊට පස්සේ යකඩ හා වානේ, ඊට පස්සේ ගල් අඟුරු. ඊළඟට ප්‍රවාහන sannivedana කෘෂිකාර්මික. ඒ කර්මාන්ත තුන ගැන මොන හරි ප්‍රශ්න තියෙනවද? අවබෝධයක් ලැබුණාද? ඒ ශාර කියන්න බලන්න. ප්‍රවාහන sannivedana හා කෘෂිකාර්මික. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු පුතේ. කාලය වැඩි ගන්න නැතුව මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට හිතෙනවා නම් මේක මෙහෙම උනේ ඇයි? මෙහෙම වෙන්න තිබ්බයි. ප්‍රශ්න අහන්න. අපි සාකච්ඡා කරමු. හරි පුතේ අපි කතා කරනවා කාර්මික විප්ලවය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීම කියන කොටස. අපි සාකච්ඡා කරමු, සටහන් කරගමු, මේ හැමදේම එක්කම වැඩේ කරගෙන යමු. 19 වන සියවසේ කාර්මික විප්ලවය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වෙන්නට හේතු කාරණා කිහිපයක් බලපාලා තියෙනවා. එංගලන්තයෙන් ආරම්භ වුණු කාර්මික විප්ලවය යුරෝපයේ වෙනත් රටවලට, ඊට පස්සේ ඇමරිකා, අප්‍රිකා, ආසියා වගේ මහද්වීපවලට ව්‍යාප්ත වෙනවා. ඉතින් ඒ රටවල් වලට ව්‍යාප්ත වෙන්නට හේතු තියෙන්නට ඕනේ. එංගලන්තය කියන්නේ පුතේ දූපතක්. දූපතක්. එතකොට එංගලන්තය මහා අධිරාජ්‍යයක් බවට පත් වුණා වෙනත් රටවල් අල්ලගෙන. එංගලන්ත භූමිය ගත්තොත් එහෙම ඒක වෙනම යුරෝපේනුත් වෙන් වෙච්ච කොටසක් යුරෝපා මහද්වීපයට අයිති වුණාට. ඉතින් මේ එංගලන්තය මුහුදෙන් වටවෙච්ච රටක් නිසා ටික කාලයක් යනවා එංගලන්තයේ නිෂ්පාදන සහ එංගලන්තයේ සොයා ගැනීම අනිත් රටවල් වලට ව්‍යාප්ත වෙන්න. ඒ කොහොම වුණත් මේ අපි කතා කරන හේතු කාරණා නිසා කාර්මික විප්ලවය ටික කලකින් ව්‍යාප්ත වෙලා ඒක ශීඝ්‍රයෙන් ලෝක පුරා පැතිරෙනවා. එතකොට එකක් තමයි ලෝක පුරා ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීම. ජනගහනය වැඩි වුණාම භාණ්ඩ වලට ඉල්ලුමත් වැඩි වෙනවා. ජනගහනය වැඩි වෙන්න අවශ්‍යතාවයන් වැඩි වෙන්න පටන් ගන්නවානේ. එතකොට භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුණාම ඒ ඉල්ලුමට සරලන සැපයුමක් ලබා දෙන්න නිෂ්පාදකයන්ට සිද්ධ වෙන නිසා නිෂ්පාදන වැඩි වැඩියෙන් කාර්මිකකරණයට ලක් කරන්න සිද්ධ වෙනවා. ඉතා වේගයෙන්.
ඒ වගේම පුතේ යුරෝපය තුල ගමනාගමනය හා ප්‍රවාහනය වර්ධනය වෙනවා. දැන් යුරෝපා රටවල් කියලා කියන්නේ ඇත්තටම අපේ රට ගත්තොත් එහෙම අපිට දැනෙන්නේ නැහැ ඒක. අපි දූපතක් විදිහට රටක ජීවත් වෙන මිනිස්සුනේ. එංගලන්තෙත් ඒ වගේ තමයි. හැබැයි පෘතුගාලය, ප්‍රංශය, ඉස්පාඤ්ඤය, ජර්මනිය, ඕලන්දය, ඔස්ට්‍රියාව ඔය වගේ රටවල් බොහෝමයක් ගත්තොත් ඉතාලිය ඔය වගේ රටවල් ගත්තොත් එහෙම දේශ සීමා වෙන් වෙන්නේ ඊටාම සුළු දෙයකින්. සමහර විට පාරකින් වෙන්න පුළුවන්. සමහර ඒවා එක ඇල මාර්ගයකින්. මුහුදෙන් නෙමෙයි ඇල මාර්ගයකින්. සමහර ඒවා පොඩි ගංගාවකින්. එහෙම තමයි. يعني දේශ සීමා පසු කරන්න පුළුවන් ලේසි. දැන් ඒ කාලේ හැටියට ඒ කාලේ ගත්තොත් ඉතින් ඒ ගමනාගමනයේ සීක්‍රෙන් දියුණු වුණා. අද වගේ අර ඒ රටවල් වල වීසා ප්‍රශ්න ගොඩාක් නොතිබෙන්නට ඇතිනේ. ඉතින් ඒ නිසා ඒ රටවල් අතර ගමනාගමන කටයුතු සීග්‍රයෙන් වර්ධනය වෙනවා. එක රටක ඉඳන් තව රටකට යනවා කියන්නේ නගරයකින් නගරයකට යනවා වගේ දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා යුරෝපය තුල ගමනාගමනයේ ප්‍රවාහනය වර්ධනය වෙන එකේ අභ්‍යන්තරික වශයෙන් රටවල් වල වාහන පද්ධති නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා, පාරවල් හැදෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ එක්කම අර කාර්මික විප්ලවයේ මැකඩම් ක්‍රමය, ප්‍රවාහන පද්ධතියේ ඒ විවිධ මාධ්‍යයන්, වාහන ඒ වගේ දේවල් බිහි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ප්‍රංශය හා ජර්මනිය ගල් අඟුරු සොයා ගැනීම. දැන් එංගලන්තය තුල ගල් අඟුරු බහුලව තිබුණු නිසා තමයි එංගලන්තයේ ගල් අඟුරු නිෂ්පාදන වලින් බොහෝ ප්‍රයෝජන ලබා ගත්තේ. එන්ජින් ධාවනය කරන්න, වෙනත් තාප බලය ලබා ගන්න, ඔය වගේ ගොඩාක් කාර්මික විප්ලවයට අවශ්‍ය වන ප්‍රබල අමුද්‍රව්‍යයක් තමයි ගල් අඟුරු කියලා කියන්නේ. ඒ නිසා එංගලන්තය තුල ගල් අඟුරු බහුලව පැවතුණා. ඒ බහුලව පැවතීමේ හේතුවෙන් එංගලන්තය දියුණු වුණා. ඒ වගේම පසු කාලයේදී ප්‍රංශය හා ජර්මනිය ගල් අඟුරු සොයා ගන්නවා. හරි. එහෙනම් පුතේ මේක අපි සටහන් කරගමු. මොකද මේ සටහන් කිරීම ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. ඔයගොල්ලෝ ආය දවසක මේක බලනවා. ඒ නිසා මේ සටහන් පොතත් හරියට පිළිවෙලට තියාගන්න අපි කතා කරන හැමදේම පිළිවෙලක් එක්ක. එහෙනම් අද දවසේ මෙතනින් පටන් ගමු අපි සටහන. ලියාගන්න මේ විදිහටම ලියාගන්න. මාතෘකාව දාලා. ලියලා ඉවරලා මට කියන්න.
ඉවරද පුතේ? එෂාර ඉවරද? උස හරි. රුවින්ට පුතේ මාව ඇහෙන්නේ නැද්ද? රුවින් මොකක් හරි ප්‍රශ්නයක්ද මයික් එකේ? නම් මැසේජ් එකක් හරි දාන්න ඩිරෙක්ට් මැසේජ් එකක්. හරි. හරි පුතේ. ඊට පස්සේ අපි කතා කරමු දැන් තව උදාහරණ කිහිපයක් තියෙනවා මේ එංගලන්තයෙන් ආරම්භ වුණු කාර්මික විප්ලවය ප්‍රායෝගික වශයෙන්. හරි රුවින් ප්‍රශ්නයක් නැහැ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට කියන්න. වාගේ කනෙක්ෂන් එක මේ ප්‍රශ්නයක් කියලා පේනවා මට. පුතේ මොන හරි ප්‍රශ්නයක් ගැන ඇහෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ආයි මැසේජ් එකක් හරි දාන්න මම ආයෙ එතකොට පැහැදිලි කරන්නම්. හරි. ප්‍රායෝගික වශයෙන් කොහොමද මේ කාර්මික විප්ලවය විවිධ රටවල් වල ව්‍යාප්ත වුණු බවට අපි හඳුනාගන්නේ? ඒ පිළිබඳව සාක්ෂි කිහිපයක් තියෙනවා අපිට. උදාහරණ කිහිපයක් අපි ඒවත් සාකච්ඡා කරමු. එතකොට දැන් අපි දන්නවා විවිධ රටවල් වලට මේ කාර්මික විප්ලවය ව්‍යාප්ත වුණා එංගලන්තයෙන් පස්සේ. ප්‍රංශය, බෙල්ජියම, ඕස්ට්‍රියාව, හංගේරියාව, ප්‍රෂියාව, ඒ වගේ යුරෝපා රටවල් වගේම අප්‍රිකානු, ලතින් ඇමරිකානු, ආසියානු, මහද්වීපවල රටවල් වලට කාර්මික විප්ලවයේ බලපෑම ඇති වුණා. ඒ යුරෝපා රටවල් වල යටත් විජිත නිසා ඒවා ගොඩක් රටවල්. ඉතින් ඒ නිසා ටිකෙන් ටික ලෝ පුරා පැතිරෙනවා මේ කාර්මික විප්ලවය. එංගලන්තයෙන් ආරම්භ වුණු කාර්මික විප්ලවය. එතකොට පුතේ අපි පළවෙනි කරුණ ගත්තොත් දැන් පළමු ලෝක යුද්ධයේ ආරම්භයේදීම ජර්මනිය කාර්මික ශාස්ත්‍රයේ බලවතෙකු බවට පත් හිටියා. ඒ කියන්නේ ජර්මනියේ මුල්ම පාලකයා ආරම්භකයා කිව්වොත් එහෙනම් අපි ජර්මනියේ ප්‍රධානියාට කියන්නේ කයිසර් කියලා හඳුන්වන්නේ එදා. එතකොට මේ ජර්මනියේ කයිසර්වරයා වුණු ජර්මනිය එක්සත් කරන්නට පියවර ගත්ත ඔටෝ වොන් බිස්මාර්ක්. බිස්මාර්ක්ට ඕනි වුණා කොහොම හරි වෙන වෙන රටවල් එක්කත් සම්බන්ධ වෙලා ගිවිසුම් ප්‍රතිපත්තිත් ඇති කරගෙන කුඩා රටවල් අල්ලගෙන ජර්මනිය අධිරාජ්‍යයක් බවට පත් කරා. ඉතින් ඒ හේතුවෙන් බිස්මාර්ක්ගෙන් ආරම්භ වෙච්ච ඒ ජර්මන් බලය දෙවනි වරට කයිසර් බවට පත් වුණු දෙවන විලියම් කියන අධිරාජ්‍යයා සීග්‍රෙන් පතුරවන්න උත්සාහ කරනවා. දැන් බිස්මාර්ක්ට වඩා දෙවන විලියම් කියන අධිරාජ්‍යයා වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ. බිස්මාර්ක්ට වඩා විරුද්ධ ප්‍රතිපත්ති. බිස්මාර්ක් කොහොම හරි සාමකාමී ලෙස රටවල් එක්ක සම්බන්ධ වෙලා තරහ රටවල් තව තවත් හුදකලා කරන්න බලවත් රටවල් එක්ක ගිවිසුම් ඇති කරගෙන ශක්තිමත් වෙලා හිටියා. ඒ වගේ තිබුණා. හැබැයි මේ දෙවන විලියම් කයිසර්වරයා මොකද කරන්නේ? බිස්මාර්ක්ගේ ප්‍රතිපත්ති වලට පටහැනිව යමින් එයා අර ගිවිසුම් ඇති කරගත්ත රටවලුත් ආක්‍රමණය කරන්න උත්සාහ කරනවා සහ ඒ රටවල් එක්ක අමනාප වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය වගේ දිගින් දිගටම මේ අධිරාජ්‍යවාදය විවිධ ප්‍රතිපත්ති ඔස්සේ ජර්මනිය අරන් ගිහිල්ලා කාර්මික අතින් බොහෝ දියුණු වෙන්න උත්සාහ කරපු ජර්මනිය පළමු ලෝක යුද්ධයේ බලවතා බවට පත් වෙන මුල් කාලෙදී දෙවන ලෝක යුද්ධෙත් ඒ විදිහටම වෙනවා. හැබැයි ජර්මනිය ලෝක යුද්ධ ගැන කතා කරද්දී ජර්මනිය අසාර්ථකයි යුද්ධ දෙකේම අවසානයේදී. හැබැයි ජර්මනිය යුද්ධ ආරම්භ කරන්නට තරම් ශක්තිමත් කාර්මික ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තිබුණා. ඒ වගේම ප්‍රංශය, බෙල්ජියම, ඕස්ට්‍රියාව, හංගේරියාව, ප්‍රෂියාව වගේ රටවල් වල කාර්මික විප්ලවයේ පැතිරීම නිසා ඒ රටවලුත් බලවත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඕස්ට්‍රියාව මේ යුරෝපයේ රටක් ඕස්ට්‍රේලියාව නෙමේ ඕස්ට්‍රියාව
ඔස්ට්‍රියානු අධිරාජ්‍යය සැතපුම් 30000ක දුර මාර්ග ඉදි කරනවා. ඒ මාර්ග ඉදි කරන්නේ මැකඩම් ක්‍රමය තුලින්. ඒවා ටිකෙන් ටික ඒ රටවල් වලට ව්‍යාප්ත වුණා. ඒ වගේම බෙල්ජියමේ මාර්ග පද්ධතිය දෙගුණයකින් වැඩි වෙනවා. ඔන්න දැන් ප්‍රවාහන ශේෂ්ත්‍රය ශීඝ්‍රයෙන් වර්ධනය වීමේ සාධක තමයි අපි කතා කරේ සහ කාර්මික අතින් බලවත් වුණු රටවල් මොනවද කියලා අපි දැන් දැනගත්තා එංගලන්තයෙන් පසුව. මේකත් ඉක්මනට සටහන් කරගන්න. ඉවරද පුතේ? හරි.
ඉවරයි සර්. හරි පුතේ. හරි මේ කාර්මික විප්ලවය යුරෝපා රටවල් වලත් පැතිරිලා අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ යටත් විසිත නිසා ඒ යුරෝපා අධිරාජ්‍යයන් යටත් විජිත වලටත් තමන්ගේ කාර්මික නිෂ්පාදන විකිණීම කාර්මික නිෂ්පාදන හඳුන්වා දීම සහ සංවර්ධන කටයුතු සිද්ධ කළා කියලා අපි දැනගත්තානේ අද දවසේ මුලදීම. එතකොට මේ ආසියාතික රටවල් වලින් ගත්තොත් සුවිශේෂී රටක් තියෙනවා. ඒ තමයි ජපානය. 20 වන සියවසේ මුල් දශක කිහිපය තුල විශාල කාර්මික ප්‍රගතියක් උදා කරගත් ආසියාතික රටක් තමයි ජපානය කියලා කියන්නේ. දැන් එදා ඉඳලා පුතේ මේ ජපානය තුල නිෂ්පාදනය වන බොහෝ නිෂ්පාදිත භාණ්ඩ තත්ත්වයෙන් ඉතාම උසස්. දැන් අපි ගත්තොත් එහෙම වාහනයක් ගත්තොත් එහෙම ඒ ජපානයේ සමාගමේ නම තියෙන වාහන ඉන්දියාවෙත් නිෂ්පාදනය කරනවා. හැබැයි ඉන්දියන් සහ ජැපන් කියන දෙක අතර වෙනස අපි දකිනවනේ. නේ සුසුකි ගත්තත් එතකොට ටොයෝටා ගත්තත් නේද නිසාන් ගත්තත් කොහොම අපි බලනවා මේක ජැපන්ද ඉන්දියන්ද අපි බලලා තමයි ඒක ඒ නිෂ්පාදිත වාහනයක් හරි ඒක අපි ගන්නට ඕනේ. අඩුවට තියෙනවා ඉතින් සමහර වාහන පද්ධතීන් සමහර නිෂ්පාදන වෙන රටවල් වල ජපන් තාක්ෂණයෙන් කියලා කියනවා. ඒ වුණාට ජපානයේ නිෂ්පාදනය කරන තරම් ක්වොලිටිය නැහැ. එදා ඉඳන්ම ඒ ජපානය තුල නිෂ්පාදනය කරපු භාණ්ඩවල ඉතාම හොඳ උසස් තත්ත්වයක් තිබුණා. ඒකයි ජපානයේ භාණ්ඩයක් ගත්තොත් මිලෙන් අධිකයි. ගොඩක් වෙලාවට අපිට මේ බ්‍රෑන්ඩ් නිව් ගන්න හම්බුනේ නැති වුණත් සෙකන්ඩ් හෑන්ඩ් ගත්තත් ඒකේ ක්වොලිටියක් හොඳ ක්වොලිටියක් තියෙනවා. දැන් අපි චයිනීස් ගත්තොත් එහෙම දැන් නම් චයිනීස් ෆෝන් එහෙම ගොඩාක් මේ හොඳට කරාට එදා චයිනීස් ෆෝන් කියලා කියන්නේ නිකන් ගණන් ගන්න බිම් වැටුනොත් එහෙම කෑලි කුඩු වෙනවා වගේ දෙයක්නේ. හැබැයි ජපානයේ තමයි ඔය හොඳම ෆෝන් මුල් කාලේදී නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. දැන් ඔය නොකියා සමාගමේ එහෙම තිබුණා. පස්සේ ඒවා සමාගම් වෙනින් රටවල් වලට ව්‍යාප්ත වුණාම ඒ ජපානය ඒ නිෂ්පාදිත භාණ්ඩ කරන්නේ නැති තත්ත්වයටපත් වුණා. වෙන රටවල් වලින් මේ නාමය අරගෙන කරන්න පටන් ගත්තා. ඉතින් කොහොම හරි මේ ජපානය තුල මේ තිබුණු දියුණුව නිසා කාර්මික දියුණුව නිසා ගොඩාක් ජපානය දියුණු වෙන්න පටන් ගන්නවා. ජපානය යටත් විජිත ඇති කරගන්නත් පටන් ගන්නවා. තමන්ගේ රටේ නොමැති අමුද්‍රව්‍ය කාර්මික නිෂ්පාදන වලට ලබා ගැනීම සඳහා ජපානය ආසියාවේ බොහෝ රටවල් අල්ල ගන්නවා. ලංකාවටත් බෝම්බ දැම්මා. කොළඹ සහ ත්‍රිකුණාමලයට. අවසානයේ මේ දෙවන ලෝක යුද්ධයේදී අවසානයේදී ඇමරිකාව ජපානයේ හිරෝෂිමා නාගසාකි කියන නගර දෙකට බෝම්බ පරමාණු බෝම්බ හෙලීමෙන් පසුව තමයි ජපානය ආයමත් වැටුනේ. හැබැයි අපේ නායකයෙක් ඒ ජේ.ආර්. ජයවර්ධන මහතා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වූ ඒ සමුළුවේදී ජපානය වෙනුවෙන් හඬ නගපු නිසා මුළු නායකයෝ ගොඩාක් බලවත් නායකයෝ ගොඩාක් ඉස්සරහා ජපානයට ආයමත් විවෘත වෙළඳාමට අවස්ථාව ලැබුණා. ඒකයි අපිට ජපානය ගොඩක් වෙලාවට අද ණය නෙමේ දෙන්නේ ජපානයෙන් ලබා දෙන්නේ ආදාන. මුදල් වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම මේ සේවකයෝ ලබා දෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ ජපානය අපිටත් උදව් කරන්නේ ඒ හේතුව නිසා. ඉතින් කොහොම වුණත් ජපානය කියන්නේ කාර්මික විප්ලවයත් එක්ක ඉතා ශීඝ්‍ර දියුණුවක් උදා කරගත් ආසියාතික රට. ඒක මතක තියාගන්න. අපි සටහන් කරගමු පුතේ.
ඉවරයි සර්. හරි. ඊළඟට අපි කතා කරනවා කාර්මික විප්ලවයේ ප්‍රතිඵල. කාර්මික විප්ලවයේ ප්‍රතිඵල ප්‍රධාන ශේෂ්ත්‍ර තුනකින් තමයි අපි කතා කරන්නේ. එකක් දේශපාලන, අනිත් එක ආර්ථික සහ සමාජීය වශයෙන්. ඉතින් අපි එකින් එක සාකච්ඡා කරමු මේ දේශපාලන ප්‍රතිඵල මොනවාද? ඒ වගේම ආර්ථික ප්‍රතිඵල සහ සමාජ ප්‍රතිඵල කොහොමද මේවා ඇති වුණේ? ඒවල අයහපත් ඒවා මොනවාද? යහපත් ඒවා මොනවාද කියලාත් අපි කතා කරමු. කාර්මික විප්ලවයේ ප්‍රතිඵල කියලා ලියා ගන්න පුතේ. ඒවා දේශපාලන ආර්ථික සමාජ ප්‍රතිඵල වශයෙන් කොටස් තුනක් තියෙන නිසා ඒ විදිහටත් සටහන් කරගන්න. ඒෂාර මොකක් හරි ගැටලුවක් වුණා නේද? ඔයාට කලින් ඒවා සටහන් කරගන්න බැරුව ගියාද පුතේ? ඔව් සර්. හරි එහෙනම් බලන්න ඉන්නකෝ. සර් මට ඒ ටික දාලා මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඉක්මනට. පස්සේ ලියා ගන්න. මොකද පුතේ? සර් ඉස්සලා දුන්න නෝට් ටික මට දාන්න. ඒකෝන මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. හරි. මේ පළවෙනි එකේ හිටියනේ වානේ. මේක ලියාගත්තද? නෑ සර් හරි සර් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. හරි. මේක හරි සර්. හරි. දැන් කාර්මික විප්ලවයේ ප්‍රතිඵල අපි කතා කරන්නේ. ඒකේ දේශපාලන ආර්ථික සමාජ ප්‍රතිඵල විදිහට අපි සාකච්ඡා කරනවා ශේෂ්ත්‍ර තුනකින්. හරි නේද? හරි අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ දේශපාලන ප්‍රතිඵල. එතකොට මේ දේශපාලන ප්‍රතිඵල ගැන ඔයගොල්ලෝ තේරුම් ගන්න. දැන් මේවා අපි කතා කරනකොට අයහපත් ප්‍රතිඵල මොනවාද යහපත් ප්‍රතිඵල මොනවාද ඒක කියද්දිම තේරෙනවා. ඒතකොට දේශපාලන ප්‍රතිඵල ගත්තොත් එහෙම අපි පළවෙනි එකේ ඉඳන් පටන් ගමු. මුදල් ආයෝජනය කළ ධනපති පන්තියක් සහ ශ්‍රමය විකුණා ජීවත් වන නිර්ධන පන්තියක් බිහි වී. මුදල් ආයෝජනය කරනවා කියලා කියන්නේ යම් ව්‍යාපාරයකට මුදල් යොදවනවා. එහෙම යොදවලා වැඩි ලාභයක් එක්ක මේ ව්‍යාපාරය දියුණු කරගන්න පිරිසක් වෙනම හිටියා. එයාලව අපි හඳුන්වනවා ධනපති පන්තිය කියලා. ඒ වගේම ශ්‍රමය විකුණා ජීවත් වෙන Taman ගොඩාක් කර්මාන්ත ශාලාවල වැඩ කරලා ශ්‍රමය විකුණනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ නිසි ශ්‍රමය ලබා දුන්නට නිසි වැටුපක් ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. වැඩ කරන සීමාව කාල සීමාව නිශ්චිත නැහැ. පැය 12 14 දවසට වැඩ කරන්න සිද්ධ වෙනවා. එකම වැටුපට සුළු වැටුපකට. ඉතින් මුදල් ආයෝජනය කළ ධනපති පන්තිය ඒ විදිහට ගොඩාක් මුදල් උපයනකොට ශ්‍රමය විකුණලා ඉතා සොච්චම් පඩියකට ජීවත් වෙන එදා වේල කාලා ජීවත් වෙන මිනිස්සු පිරිසක් බිහි වෙනවා. දේශපාලනක වශයෙන් ඒක සමාජ පරතරයක් පන්ති බෙදීමක් විදිහට අපිට
හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ඉතා පහත් තත්ත්වයටපත් වෙනවා. අර දැන් ඉතින් ශ්‍රමයේ විකුණලා ජීවත් වෙලා ඉතා සුළු වැටුපකට තමන්ගේ මහන්සිය උපරිමයෙන්ම දීලා ජීවත් වෙන මිනිස්සු ජීවිතය ගෙවන්නේ හරිම අමාරුවෙන්. ඉතින් ඒ කම්කරුවෝ ඉතා පහත් තත්ත්වයකට වැටෙන්නේ ඔය හේතුව නිසා. ඉතින් පීඩන ප්‍රශ්න එක්ක තමන්ගේ දරුවන්ට සමහරට තමන්ගේ බිරිඳව සේවයට යොදවන්න සිද්ධ වෙනවා. ගෙදර ගෘහමූලික විතරක් වැඩ කරලා හරියන්නේ නැහැ. ඒ තියෙන තත්ත්වය හැටියට ජීවත් වෙන්න හැම දෙයකටම සල්ලි එපේ. කලින් තිබුණු ස්වයංපෝෂිත ආර්ථික වගේ නෙමෙයිනේ. එතකොට ඒකෙදි නම් තමන්ගේ පොඩි ඉඩ කඩක හරි වගා කටයුතු කරලා අස්වැන්නෙන් ජීවත් වෙන්න තිබුණානේ. දැන් එහෙම බෑනේ. මහන්සි වෙන්න ඕනේ මුදල් උපයන්න. ඒ මුදල් ඉපෙව්වොත් තමයි කෑම ටික හරි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඊටාම දුක්බර ජීවිතයක් තමයි ගත කරන්නේ මේ කම්කරු. ඒක දේශපාලනික වශයෙන් ලොකු භයානක තත්ත්වයක්. මොකද දේශපාලනයට ධනවතුන් හවුල් වුණාට පස්සේ ඒ දේශපාලනය තනිකරම ව්‍යාපාරයක් බවටත් පත් වෙනවා. මිනිස්සු ගැන හිතන්නේ නැති දේශපාලනයක් බවට පත් වෙනවා. ඒක කාර්මික විප්ලවයත් එක්ක සිදු වුණු දෙයක්. ඒ වගේම ධනපතියන් හා කම්කරුවන් අතර ගැටුම් ඇති වෙනවා. දැන් මේ පීඩනය උහුලා ගන්න බැරුව ඉවසා ගන්න බැරුව හිටිය දුප්පත් මිනිස්සු කම්කරුවෝ මොකද කරන්නේ? Tamanගේ හාම්පුතා කියලා කියමුකෝ කර්මාන්ත ශාලා හිමියා එක්ක ගැටුම් ඇති කරගන්න. වැඩ නවත්තනවා. අපි ඒකට කියනවා වැඩ වර්ජනය කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයන් උදා වෙන්න පටන් ගන්නවා. සම්පූර්ණයෙන්ම පාලනයත් අවුල් සහගත තත්ත්වයක් බවට පත් වෙනවා. වෘත්තීය සංගම් ඇති වෙනවා. වෘත්තීය සංගම් කියන්නේ එක කර්මාන්ත ශාලාවක ඉන්නවා ඒ සේවය කරන පිරිසක් කණ්ඩායමක් විදියට හදාගෙන අසාධාරණ වෙනුවෙන් කටයුතු කරනවා. ඒගොල්ලෝ තමයි මොන හරි අසාධාරණකමක් සිද්ධ වුණොත් එහෙම ලොක්කා ගාවට ගිහිල්ලා කතා කරන්නේ. ඒතකොට ඒගොල්ලෝ බැඳී සිටිනවා කම්කරුවන් සහ හාම්පුතාලව ධනපතීන්ව ව්‍යාපාරිකයන්ව සම්බන්ධ කරන්නේ. ඒගොල්ලෝ තමයි අතරමැදියෝ බවට පත් වෙන්නේ මේ කම්කරුවෝගේ ජීවන තත්ත්වය නගා සිටුවන්නට, ගැටුම් වැඩි කරගන්නට, වැඩ කරන කාල සීමාවන් අඩු කරගන්නට, ඔය වගේ දේවල් සඳහා ඉල්ලීම් ඉෂ්ට කරගන්නට කතා කරන්නේ මේ වෘත්තීය සංගම් වල නායකයෝ. ඒක වැඩ වර්ජන ඇති වෙනවා. වැඩ වර්ජන ඇති වුණාම ලොකු ප්‍රශ්න ඇති වෙනවා. දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන විශාල කර්මාන්ත ශාලාවක වැඩ වර්ජනයක් ඇති වුණොත් එහෙම ඒක මුළු මහත් රටටම බලපාන්න පුළුවන්. මොකද හේතුව ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ඊට පස්සේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. යවන්න විදිහක් නැහැ. වැඩ වර්ජනය නිසා. ඉතින් ඒ වගේ ප්‍රශ්න උදා වෙනවා මේ කාලේදී. ඒ වගේම අයිතිවාසිකම් ඉල්ලලා සටන් කරනවා මේ කම්කරු ජනතාව. ඉතින් ඔය වලින් ප්‍රශ්න ගොඩක් වැඩි වෙන්න පටන් ගන්නවා. දේශපාලනික වශයෙන් ඒවා අයහපත් ගොඩට අපිට දාන්න පුළුවන්. දේශපාලන ප්‍රතිඵල අපි ඉක්මනට සටහන් කරගමු.
ඉවරයි සර්. හරි පුතේ. දේශපාලන ප්‍රතිඵලවලම තව ටිකක් අපිට කතා කරන්න තියෙනවා. ලිබරල් වාදය, සමාජවාදය වගේ දේශපාලන දර්ශන බිහි වෙනවා. ලිබරල් වාදය කියලා කියන්නේ නිදහස් සංකල්පයක්. නිදහස වෙනුවෙන් මිනිස්සු පෙනී සිටීමේ සංකල්පයක්. සමාජවාදය කියලා කියන්නේ හැමෝටම සමානව සැලකීමේ ඒ සංකල්පය. රුසියාව කියන රටෙන් තමයි ඕක ව්‍යාප්ත වෙන්නේ අනිකුත් රටවල් කරා. ඉතින් මේ ලිබරල් වාදය, සමාජවාදය වගේ ඒ දර්ශන සමාජගත වුණාම මිනිස්සුන්ගේ මනස පෝෂණය වෙන්න පටන් ගන්නවා. මිනිස්සු කරන කියන දේ හරි ආකාරයෙන් කරන්න පටන් ගන්නවා. අසාධාරණයක් වුණත් ලොකු තැනකින් මිනිසුන්ට නැගී සිටින්න තරම් ශක්තියක් මේ ආකල්ප තුල තිබුණා. ඒ ආකල්ප ඉගෙන ගත්ත දැනගත්ත මිනිස්සු ඒ නායකයන් දැන් ඒ විවිධ මතවාද ඉදිරිපත් කරපු නායකයෝ ඉන්නවා, මිනිසුන් අවදි කරපු අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ අනුගමනයෙන් සහ මඟ පෙන්වීම යටතේ මිනිස්සුන්ට ලොකු ශක්තියක් ලැබෙනවා තමන් කරන දේ හරියට කරන්න, අසාධාරණයට විරුද්ධව කතා කරන්න. ඉතින් ඒවා දේශපාලනය තුල ඇති වුණු යහපත් දේවල් විදිහට අපිට ගන්න පුළුවන්. ලිබරල් වාදයේ, සමාජවාදයේ වගේ දේශපාලන දර්ශන. ඒ වගේම ඇඩම් ස්මිත් නූතන ආර්ථික විද්‍යාවේ පියා ඇඩම් ස්මිත්. ඔහු රාජ්‍ය නිර්බාධවාදය නම් සංකල්පය ඉදිරිපත් කරනවා. රාජ්‍ය නිර්බාධවාදය කියලා කියන්නේ පෞද්ගලික අංශයට වැඩි අවධානයක් ලබා දීලා රජයේ මැදිහත් වීම අඩු වෙන්න ඕනේ කියන එක මේ ව්‍යාපාරවලට. රජය ගොඩාක් මේ ව්‍යාපාරවලට මැදිහත් වුණොත් එහෙම ඒ ව්‍යාපාරවල තියෙන නිදහස, ඒ ව්‍යාප්තිය අඩු වෙන්න පුළුවන් කියලා ඇඩම් ස්මිත් කියනවා. ඒ නිසා රජයේ මැදිහත් වීම අඩු, ව්‍යාපාරිකයන්ට නිදහසේ හිතලා නිදහස් ව්‍යාපාර ගොඩනගන්න පුළුවන් විදිහේ සැලසුම් මේ රාජ්‍ය නිර්බාධවාදය කියන සංකල්පයෙන් ඉදිරිපත් වෙනවා. ඇඩම් ස්මිත් ඔහු රාජ්‍ය නිර්බාධවාදය තුළින් තව තවත් මේ ව්‍යාපාර කටයුතු වලට දිරියක් ලබා දෙනවා ඒ ව්‍යාපාරිකයන්ට. සහ මේ කාර්මික අතින් ගත්තත් ඔහුගේ මේ ආකල්ප ගොඩාක් ප්‍රබල වෙනවා නිෂ්පාදන කටයුතු පුළුල් වීම සඳහා. ඒකත් මතක තියාගන්න. ඇඩම් ස්මිත් රාජ්‍ය නිර්බාධවාදය නම් සංකල්පය ඉදිරිපත් කිරීම. ඒ වගේම යටත් විජිත පූර්ණ වශයෙන් අධිරාජ්‍යවාදයේ නතු වීම. දැන් යටත් විජිත වල අමුද්‍රව්‍ය දැන් උදාහරණයක් විදිහට දේශ ගවේෂණ ව්‍යාපාරය ගැන ඔයගොල්ලෝ පුතේ අහලා ඇතිනේ 10 වසරේ කොටසක් තිබුණානේ. එතකොට මේ දේශ ගවේෂණ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු දෙකක් තිබුණා. 1453 දී ඔටෝමන් තුර්කිවරුන් කොන්ස්ටන්තිනෝපල් නගරය කියන ආසියාව සහ යුරෝපය එකට සම්බන්ධ කරපු වෙළඳ නගරය අල්ලගත්ත නිසා යුරෝපා ජාතීන්ට බොහෝ සෙයින් පාඩු සිද්ධ වුණා. එක පැත්තකින් වෙළඳාම සම්පූර්ණයෙන්ම අඩපණ වෙන්න පටන් ගත්තා. කලට වේලාවට අත්‍යවශ්‍ය කරන භාණ්ඩ ලැබුණේ නැහැ. ඒ වගේම භාණ්ඩවල තීරු බදු වැඩි කළා. ඔය වගේ බොහෝ ගැටලු තිබුණා මේ යුරෝපා වෙළෙන්දුන්ට සහ මිනිස්සුන්ට. ඉතින් ඒ හේතු නිසා තමයි කොන්ස්ටන්තිනෝපල් නගරය අතහැරලා යුරෝපා ජාතීන් මුහුදු මාර්ග ඔස්සේ ගිහිල්ලා ආසියාව, අප්‍රිකාව, ඇමරිකාව වගේ රටවල් සොයාගන්න. ඉතින් ඒ රටවල් මේ මහද්වීපවල රටවල් සොයාගෙන ඒ රටවල් වල තියෙන විශේෂ අමුද්‍රව්‍ය වෙළඳ භාණ්ඩ ඔවුන් ලබාගෙන එනවා. වෙළඳාමෙන් උපරිම ලාභ ලබා ගැනීම තමයි දේශ ගවේෂණයේ එක අරමුණක් වුණේ. ඊට පස්සේ තව අරමුණක් තිබුණා. අර මුස්ලිම් වරුන් දැන් කතෝලිකයන්ගේ බොහෝ ප්‍රදේශ අල්ලගෙන ඒ ආගම ව්‍යාප්ත කරනකොට රෝමානු කතෝලික, රෙපරමාදු ආගමික ඒ
ආක්තිකයන් යුරෝපයේ හිටියා. ඒගොල්ලන්ට ඕන වුණා නිදහසේ Tamanගේ ආගම කොහේ හරි ප්‍රදේශයකට ගිහිල්ලා අදහන්න, පල්ලි හදාගෙන මිනිස්සුන්ව ඒ ආගමේ මිනිස්සුන්ව එක රාශී කරගෙන එක තැනකට ඇවිල්ලා මේ දෙවියන්ගේ වචනය ව්‍යාප්ත කරන්න උවමනාව තිබ්බා. ආගම් ප්‍රචාරය කිරීමත් එක අරමුණක්. කොහොම අර මුල් කාලේ තිබුණු අරමුණු කාර්මික විප්ලවයෙන් පස්සේ වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් මුලින්ම කළේ රටකට ගිහිල්ලා කුළුබඩු හරි පිගන් බහන්ඩ හරි එහෙම නැත්තම් සේදරෙදි හරි මේ රත්රන් ඕවා මුතුමැණික් ඕවා ටික අරගෙන එන එක තමයි මුලින්ම කළේ. එහෙම අරගෙන ආවා. හැබැයි පසුව ඒ රටවල් යටත් කරගන්න හිතනවා. දැන් කාර්මික නිෂ්පාදන වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තියෙන රටක් තියෙනවා නම් ඒ රට අල්ලගෙන ඒ රට යටත් කරගෙන ඒ රටෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා Tamanගේ රට දියුණු කරන්න යුරෝපා ජාතින්. එතකොට යටත් විජිත පූර්ණ වශයෙන් අධිරාජ්‍යවාදයට නතු වීම සිද්ධ වෙන ඔන්න ඔය හේතුව නිසා. ඒ වගේම මේ අධිරාජ්‍යවාදයේ භයානක ප්‍රතිඵලය මොකද්ද? ලෝක යුද්ධ ඇතිවීම. යටත් විජිත ඇති කරන්න තරඟයක් ඇති වෙනවා. ප්‍රංශය, බ්‍රිතාන්‍ය අපේ ලංකාව අල්ල ගන්නත් මුහුදේදී සටන් කරා. ඒක තරඟයක් වගේ. උඩ ජර්මනිය එක පැත්තකින්, ඕස්ට්‍රියාව තව පැත්තකින්. ඔය වගේ රටවල් අතර තරඟය නිසා යුරෝපා ජාතීන් අතරත් ප්‍රශ්න වෛරය ඇති වෙන්න පටන් ගන්නවා. දැන් අපේ ලංකාව අල්ලගන්නකොට මුලින්ම බ්‍රිතාන්‍යයන් අපේ ලංකාවේ 1795 දී අල්ලගන්නේ ත්‍රිකුණාමල වරාය. මොකද නැව් විශාල නැව් රුවල් නැව් 8කට වැඩි සංඛ්‍යාවක් ත්‍රිකුණාමල වරායේ රඳවන්න පුළුවන්. ඊසාන දිග මෝසන් සුලං කාලයේදී ත්‍රිකුණාමල වරායේ තියෙන නැව් ටික ආරක්ෂා වෙනවා. එතකොට ත්‍රිකුණාමල වරායේ සිට අර සැඟවි පහර දෙන්න පුළුවන් ඈතින් එන සතුරන්ට, ප්‍රංශයන් එනවා නම් ප්‍රංශයන්ට පහර දෙන්න පුළුවන් මුහුදෙන් එනවා නම් ඒගොල්ලෝ. ඒ වගේ ඒ යුද්ධයකට අවශ්‍ය කරන ස්ථානයක් වන ආසියාවේ තියෙන සුවිශේෂී ස්වාභාවික වරාය වන ත්‍රිකුණාමලයේ මුලින්ම අල්ලගත්තේ හේතුව නිසා. එතකොට දන්නවා අපි වගේම තව කට්ටියක් ලංකාව අල්ලගන්න මේ යුද්ධය පිළිබඳව ඉදිරි ආකල්ප තිබුණා මේ යුරෝපා ජාතීන්. ඒ නිසා ඕනෝන් අතර තමයි මේ ගැටුම් ඇති වුණේ. ඕක පසු කාලයේදී යුරෝපා ජාතීන්ම දෙපැත්තකට බෙදිලා ලෝක යුද්ධයක් ඇති වෙනවා. ඒ පළවෙනි ලෝක යුද්ධය ඊට පස්සේ දෙවන ලෝක යුද්ධයටත් ඕවම බලපානවා. ඉතින් ওই විදිහට දේශපාලන ප්‍රතිඵලවල භයානක තත්ත්වයන් මේ ලෝක යුද්ධත් එක්කම ව්‍යාප්ත වෙනවා. මේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵල මේ හැම එකක් මේ ටිකත් සටහන් කරගමු.
පුතේ හරිද? කේශාරි ඉවරද? රුවින් අපි ඊළඟ එකට යමු නේද පුතේ? රුවින් ඉවරද? කේශාරට මාව ඇහෙනවද පුතේ? ඔව් සර් හරි දැන් ඉවරයි. හරි. ඊළඟට අපි කතා කරමු ආර්ථික ප්‍රතිඵල. ලියා ගන්නකො ආර්ථික ප්‍රතිඵල කියන. හරි ආර්ථික ප්‍රතිඵල කාර්මික විප්ලවයේ ආර්ථික ප්‍රතිඵල ගැන කතා කරනකොට අපිට බොහෝ සෙයින් ආර්ථික ප්‍රතිඵල තියෙනවා. අපිට තියෙන කොටසේ ඉතින් කතා කරන්න තියෙන්නේ කිහිපයයි. නිෂ්පාදන පුළුල් වී වෙළඳ හා වාණිජ කටයුතු දියුණු වෙනවා. නිෂ්පාදන සීග්‍රයෙන් වර්ධනය වෙන විවිධ නිෂ්පාදන මිනිසුන්ට අවශ්‍ය කරන විවිධ දෑ කාර්මික පැත්තෙන් නිෂ්පාදනය කරන මැෂින් වලින් ඒ කර්මාන්ත ශාලාවල සීග්‍රයෙන් නිෂ්පාදනය කරලා වෙළඳ පොළට යවනවා. ඉතින් මිනිස්සු ගිහිල්ලා වෙළඳ පොළෙන් තමයි ඒක මිලදී ගන්න. එතකොට ඒ නිෂ්පාදන ආර්ථිකය ඒ වගේම තොග වෙළඳාම සිල්ලර වෙළඳාම වගේ දේවල් ටිකෙන් ටික ලෝ පුරාම ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. එතකොට ව්‍යාපාරිකයන් විවිධ අත්හදා බැලීම් කරනවා මේ ව්‍යාපාර දියුණු කරන්න. තමන්ගේ ව්‍යාපාරයට මිනිස්සුන්ව තවදුරටත් නම්ම ගන්න විවිධ දේවල් කරනවා. ඒ ඔස්සේ තවත් අංශ දියුණු වෙන්න පටන් ගන්න. ඒ වගේම කම්හල් හිමි ධනපති පන්තියක් හා වෙළඳ පන්තියක් බිහි වෙනවා. කම්මල් හිමියන් බොහෝ සෙයින් ධනවත් වෙනවා. ඒ වගේම ඒ කම්මල් හිමියන්ගෙන් වෙළඳ භාණ්ඩ ඒ නිෂ්පාදිත භාණ්ඩ අරගෙන වෙළඳාම් කරපු තව වෙළඳ පන්තියක් බිහි වෙනවා. මේ ඔක්කොම ධනවතුන් බවට පත් වෙනවා. ඒ වගේම ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය බිඳ වැටෙනවා. ස්වයංපෝෂිතය කියන්නේ පුතේ තමාට අවශ්‍ය දේ තමාම නිෂ්පාදනය කර ගැනීම. ගොඩක් වෙලාවට වගාවන් එදා තිබුණේ. තමන්ගේ ඉඩමේ වගා කරලා ඒ වගාවන් පරිභෝජනයට ගන්නවා. වැඩිපුර තියෙනවා නම් සමහර විට ඒවා වෙළඳාම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බෙදා හදා ගන්න පුළුවන්. ඔහොම සාම්ප්‍රදායික ක්‍රමවේදයක් තමයි තිබුණේ. එතකොට භාණ්ඩ හුවමාරුව මත තමයි වෙළඳාම සිද්ධ වුණේ මුල් කාලේ. පස්සේ දැන් ඕක වෙනස් වෙනවා කාර්මික විප්ලවයත් එක්ක. ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය බිඳ වැටිලා වැටුප මත සේවය කරන කම්කරු පිරිසක් බිහි වෙන්න පටන් ගන්නවා. රස්සාවක් කළේ නැත්තම් අපි ඉස්සෙල්ලත් කතා කරා ඔය
දේශපාලන ප්‍රතිඵල ගැන කතා කරද්දී රස්සාවක් කළේ නැත්තම් මුදල් නැහැ. මුදල් නැත්තම් කන්න අඳින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔය ආර්ථික ප්‍රතිඵලවල භයානකම තත්ත්වය තමයි ඔය කම්කරු පිරිස බිහිවීම. ඒක දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන් මුළු මහත් ලෝකයටම ලොකු බලපෑමක් ඇති කරපු වෙනසක් මේ අයහපත් ලක්ෂණයක් කම්කරුවන් බිහිවීම කියන එක. ඒ වගේම ආනයන අපනයන වෙළඳාම් පුළුල් වෙනවා. ආනයනය කරනවා කියන්නේ රටකට ගෙන්වා ගැනීම. අපනයනය කරනවා කියන්නේ එක රටක නිෂ්පාදනය කරපු දෙයක් වෙනත් රටවල් වලට විකිණීම. එතකොට ඔය වෙළඳාමක් පුළුල් වෙන්න පටන් ගන්නවා. ආර්ථික ප්‍රතිඵල ගැන කතා කරද්දී ඔය වගේ හේතු තියෙනවා. තව ඉදිරියට තියෙනවා අපි සාකච්ඡා කරමු. මේ ටික සටහන් කරගමු ඉක්මනට. පුතේ ඉවර වෙලා ඉවරයි කියලා කියන්න මැසේජ් එකක් හරි දෙන්න. ඉවරයි සර්. හරි සර්. හරි පුතේ අපි ආර්ථික ප්‍රතිඵල පිළිබඳවම තමයි කතා කරන්නේ. එතකොට ආහාර වර්ග වැඩි වශයෙන් වෙළඳපොළට සපයනවා. ආහාර නිෂ්පාදනය වැඩි වෙන්න පටන් ගන්නවා. ඔය බේකරි නිෂ්පාදනය, ඒ නිෂ්පාදන අමුද්‍රව්‍යත් එක්කම හැමදේම මැෂින් වලින් තමයි කරන්නේ. ඉතින් ඒ වෙළඳ දැන් ඉස්සර පාරමික විප්ලවයට පෙර මිනිස්සු තමන්ගේ ආහාරය තමන්ම
වගා කරලා අස්වැන්න නෙලාගෙන ඒවා හදාගෙන කෑවනේ. දැන් එහෙම නෙමෙයි. කෘෂිකර්මාන්තයටත් අර අපි කතා කරපු විදිහට මහා පරිමාණ ගොවිබිම් බිහි වුණායින් පස්සේ ඒවා ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයෝ මිලදී අරගෙන දැන් ගොවීන්ටත් කරගෙන යන්න බැහැ තනියෙන් මහා පරිමාණ ගොවිබිම් කාලයක් යනකොට කරගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. සෙනග මදි වෙනවා. මොකද ගමේ ඉන්න ඒ ගොවියෝ ටික යනවා නගරයට ගිහිල්ලා රැකියා කරලා කීයක් හරි හොයාගන්න. එහෙම සමාජය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් අර ඉන්න කිහිප දෙනාටත් තනියෙන් මේ වගාබිම් වල වැඩ කරන්න බැරි නිසා කවුරු හරි ව්‍යාපාරිකයෙක්ට ඕක විකුණලා දානවා. විකුණලා දානවා. ඊට පස්සේ ව්‍යාපාරිකයා සුළු මුදලකට ඔය ඉඩම් අරගෙන එයා මොකද කරන්නේ? මැෂින් දාලා ඕවල සේවකයෝ කිහිප දෙනෙක් දාලා වැඩ කරගන්න වගා කිරීමේ සිට අස්වැන්න නෙලීම දක්වා. ඊට පස්සේ එතනින් ඔහු නතර වෙන්නේ ඊළඟට ඒ ආහාර නිෂ්පාදන කටයුතු වලට වෙනම ව්‍යාපාර ආරම්භ කරනවා. නැත්නම් එහෙම කරන ව්‍යාපාරිකයෙක්ට අස්වැන්න විකුණනවා. එහෙම කරලා තමයි මේ සම්පූර්ණයෙන්ම මේ ආහාර නිෂ්පාදන වෙළඳපොළට සැපෙන්නේ. ඉතින් ඉස්සර මිනිස්සු තමන්ගේ ආහාරය තමන්ම සපයා ගත්තට කාර්මික විප්ලවයෙන් පස්සේ තමන්ට කන්න දෙයක් ඕනේ නම් මිලදී ගන්න සිද්ධ වෙනවා. කඩෙන් ගිහිල්ලා මිලදී ගන්න සිද්ධ වෙනවා. සල්ලි ඕනේ හැම දෙයකට. ඉස්සලත් අපි කතා කරා වගේ. ඒ වගේම යටත් විජිතවල ධනවාදය වේගයෙන් පැතිරෙනවා. අර ස්වයං පෝෂිත ආර්ථික රටාවන් තිබුණු මේ වෙනස්කම් නිසා කාර්මික විප්ලවයට අවශ්‍ය කරන පසුබිම සැකසෙන්නේ නැහැ සමහර රටවල් මුලදී. පස්සේ ඉතින් ටිකෙන් ටික හැඩ ගැසෙනවා, මුදල පරිහරණය වෙනවා, මුදල් බිහි වුණු සමාජයක සාම්ප්‍රදායික ක්‍රමවේද අභාවයට පත් වෙනවා. ওই විදිහට දැන් උදාහරණයක් විදිහට අපේ රටේ ওই මහනුවර රාජ්‍ය තුල සහ ඉංග්‍රීසින්ගේ කාලේ වුණත් හිටියා ඔය ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් ගමේ ඉඳන් ප්‍රාදේශීය මට්ටමේ ඒ දක්වාම නිලධාරි පැලැන්තියක් හිටියා ප්‍රභූවරු කියලා. අපි රදලෙව් කියලාත් කියන්නේ ඒගොල්ලන්ට. ඉතින් මේ ඉංග්‍රීසීන් ඇවිල්ලා ටික කාලයක් යනකොට මේ රදල බලය ටිකෙන් ටික අඩු වෙලා යනවා. ධනය තමයි මූලික වෙන්නේ. තරාතිරම තිබුණට වැඩක් නැහැ. උපතින් ලැබුණු තරාතිරමට වඩා ව්‍යාපාර අවස්ථාවලින් සොයාගත්ත ධනය තමයි මුල් වෙන්නේ. ඒ නිසා ඒ අර තරාතිරම් ඔක්කොම පහත් තත්ත්වයට වැටලා ධනවතුන් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඉතින් ওই වගේ දේවල් වෙනස්කම් කාර්මික විප්ලවයත් එක්ක ලෝපුරා ප්‍රචලිත වෙන්න පටන් ගන්නවා. ඒ වගේම බද්ධ ව්‍යාපාර සමාගම් ආරම්භ වෙනවා. තනි පුද්ගලයෙක්ට ව්‍යාපාරයක් කරගෙන යන්න අමාරු නම් තව කෙනෙක්ව ඒකට හවුල් කරගෙන එයාගේ කොටස් එක්කම එයාගේ මුදල් ආයෝජනයන් එක්කම ඒක කරගෙන යනවා ලාභය හවුලේ බෙදා ගැනීමේ අරමුණින්. ඉතින් බද්ධ ව්‍යාපාර සමාගම් ආරම්භ වෙන ඔය විදිහට සමහර ඔය අදටත් තියෙන කොටස් ආයෝජනය කරලා සමහර ලොකු ආයතනවල දැන් එක නමක් තිබුණට මේක මේ සභාපතිගේ කියලා කිව්වට ඒකට ගොඩක් අය මුදල් ආයෝජනය කරලා ලාභය ඒ හැමෝටම බෙදෙනවා. ඒ වගේ බද්ධ ව්‍යාපාර සමාගම් අපේ රටේ තියෙනවා. ඒ වගේම බහුජාතික සමාගම්. දැන් එක උදාහරණයක් විදිහට පුතේ අපි සේවාවක් ගමු Uber කියන සේවාව. මම හිතන්නේ ඇමරිකාවේ. එතකොට මේ Uber කියන එක ඉන්දියාවේ තියෙනවා, තවත් වෙනත් රටවල් වල යුරෝපා රටවල් වල තියෙනවා, ලංකාවේ තියෙනවා. හැබැයි ඔය නමත් එක්ක ප්‍රධාන ව්‍යාපාරය තියෙන්නේ එක රටක. බහුජාතික සමාගම්. දැන් කොකාකෝලා ගත්තොත් එහෙම කොකාකෝලා ලංකාවේ තිබුණා නිෂ්පාදනය කරාට ඒකේ අයිතිය තියෙන්නේ වෙන රටකට. අපේ රටේ ව්‍යාපාරිකයෝ ඉන්නවා ඒකට සම්බන්ධ වෙච්ච. ජෝන් කීට්ස් අන්න ඒ වගේ එතකොට KFC ඔය වගේ ඒවා තියෙනවනේ වෙන රටවල් වලත්. ඒවා බහුජාතික සමාගම් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඒ සුළු වශයෙන්. ඉතින් ඒ වගේ දේවල් ආරම්භ වෙනවා. බැංකු කටයුතුත් පුළුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ව්‍යාපාර දැන් අද වෙනකොට ගත්තොත් එහෙම කෙනෙක්ට ව්‍යාපාර කරන්න පුතේ Taman සතුව බහන්න අවශ්‍ය නැහැනේ. දැන් Uber කියන සමාගමේ එක ත්‍රිවිල් රථයක්වත් නැහැනේ. ඒ වුණාට Uber නමින් ඇප් එකක් කරහා ව්‍යාපාරය ලෝ පුරාම
ව්‍යාප්ත වෙලා. එතකොට අලි එක්ස්ප්‍රස් භාණ්ඩයක්වත් තියෙනවා. ඒගොල්ලන්ගේ ආයතන. නෑ ඒගොල්ලෝ වෙනම සිස්ටම් එකකට තමයි මේ ව්‍යාපාර ගොඩනගාගෙන තියෙන්නේ. අද වෙනකොට ඒ තාක්ෂණය විතරයි අවශ්‍ය වෙන්නේ. ඇප් එකක් මගින් සම්පූර්ණයෙන්ම හසුරවන්න පුළුවන් වෙන වෙන ව්‍යාපාරිකයන්ව සහ පාරිභෝගිකයන්. මුදල් ලැබෙන්නේ වෙන කෙනෙක්ට. අර ගොල්ලන්ටත් කොටස් යනවා. හැබැයි වැඩිපුරම ලාභය ලැබෙන්නේ වෙන නිකන් මේ ඔක හසුරවන කෙනාට විතරයි. එයා සමහරට මුදලක් අතින් අල්ලන්නේවත් නැහැ, භාණ්ඩයක් අතින් අල්ලන්නේවත් නැහැ. ඒනොට ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් සම්බන්ධ කරලා පැත්තකට වෙලා ඉඳගෙන මුදල් උපයන අද ව්‍යාපාර සමාගම් ඕන තරම් ලෝකයේ තියෙනවා ඔන්ලයින් හරහා. ඉතින් ඒ විදිහට අද වෙනකොට මේ ව්‍යාපාර සීග්‍රෙන් දියුණු වෙලා මේ හැමදේම කාර්මික විප්ලවයේ ප්‍රතිඵල. මේ ඉවත් ලියා ගන්න ආර්ථික ප්‍රතිඵල ඒ කොටස. හරිද පුතේ?
ඉවරයිද? ඒෂාරය හරිද? හරි සර්. හරි ඊට පස්සේ අපි කතා කරන්නේ සමාජ ප්‍රතිඵල කාර්මික විප්ලවයත් එක්ක ඇති වුණු සමාජ ප්‍රතිඵල ගොඩාක් භයානක ඒවාත් තියෙනවා. බහුල වශයෙන්ම භයානක ඒවා තමයි කියන්නේ අයහපත් කොටසට තමයි අපිට අයිති කරගන්න සිද්ධ වෙන්නේ. හරි ඉතින් ඒවත් එක්ක අපි සාකච්ඡා කරමු පුතේ. විශාල නගර බිහිවීම. විශාල වශයෙන් නගර බිහිවෙන. ඉතින් කර්මාන්ත ශාලා බහුල වශයෙන් ඇති වුණාම, නිෂ්පාදන භාණ්ඩ වැඩි වුණාම, වෙළඳ පොළවල් බිහි වුණාම නගර බිහි වෙන්න පටන් ගන්නවා. මිනිස්සු ගමෙන් නගරයට ඇවිල්ලා රැකියා කරනවා, ඒක කරන්න සිද්ධ වෙනවා. ඉතින් ජනගහනයත් ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා මේ නගරවල ඒ හේතුව නිසා. ඉතින් ඒ විශාල නගර බිහිවීම කියලා කියන්නේ අන්න ඒකයි. නගරවල ජනගහනය වැඩි. ඒ වගේම නිෂ්පාදිත භාණ්ඩ ජනතාවට දැරිය හැකි මිලකට ලබා ගැනීමට හැකිවීම. දැන් නිෂ්පාදනය කරන භාණ්ඩ නම් ශීඝ්‍රයෙන් නිෂ්පාදනය කරනවා, ලාභයට ගන්න පුළුවන්. ඒක අධික මිලකට ගන්න අත්‍යවශ්‍ය භාණ්ඩ අධික මිලක් දීලා ගන්න අවශ්‍ය වුණේ නැහැ. වැඩියෙන් නිෂ්පාදනය කරාම භාණ්ඩ අතිරික්ත භාණ්ඩත් එක්කම ජනතාවට දරන්න පුළුවන් මිලකට ඒවා ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම විශාල වශයෙන් රැකියා අවස්ථා බිහි වෙනවා. රැකියා තියෙනවා. මොකද කර්මාන්ත ශාලා බහුල ලෙස ව්‍යාප්ත වුණාම, නිෂ්පාදනය කරන භාණ්ඩ විවිධාකාර වුණාම සේවකයන් අවශ්‍ය වුණා මේ කර්මාන්ත ශාලාවලට. ඒ නිසා රැකියා ඕන තරම් බිහි වෙන්න පටන් ගත්තා. ඒ වගේම යුරෝපයේ නගර සංඛ්‍යාවද නගරවල විශාලත්වයේද වැඩි වෙන්න පටන් ගත්තා. ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඉතින් ඒ ජනාකීර්ණ වීමත් එක පැත්තකින් ලොකු අවාසියක්. ව්‍යාපාරිකයන්ට නම් වාසි. මොකද ජනාකීර්ණ නගරයක Tamanගේ ව්‍යාපාරය ගොඩනගා ගත්තා කියලා කියන්නේ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. පාරිභෝගිකයෝ වැඩි. හැබැයි සමස්තයක් විදිහට ඒ ප්‍රශ්නය ගත්තොත් එහෙම මිනිසුන්ට ලොකු ගැටලුවක්. නගරයක් ජනාකීර්ණ වීම තුළ වෙන අතුරුඵල බිහි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා උදාහරණයක් විදිහට අපි දැන් COVID-19 ගත්තොත් එහෙම පුතේ ගම්මාන වලට වඩා බහුල වශයෙන්ම ව්‍යාප්ත වෙන්නේ මේ නගරබද සීමාවලනේ. මොකද ජනතාව ගැවසෙනවා හැමතැනම. කොළඹ නගරේ වැඩි වුණා එකපාරට. ඉතින් ඒ වගේ ඒ නගරවල විශාලත්වයේ ජනාකීර්ණ බව එක පැත්තකින් ව්‍යාපාරවලට හොඳ වුණාට තව පැත්තකින් නරකක් හිටින්න පුළුවන් මිනිස්සුන්ට. ඉතින් ඒ වගේ ප්‍රතිඵල තියෙනවා සමාජ ප්‍රතිඵල. අපි මේ ටික ඉක්මනට ලියාගමු.
හරි සර්. හරි සර්. හරි පුතේ සමාජ ප්‍රතිඵලවලම තව කිහිපයක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. පන්ති සහිත සමාජයක් බිහි වෙනවා. මේ පන්ති කියලා කියන්නේ ධනවත් පන්තිය, ඒ වගේම දුප්පත් පන්තිය, තව ඊට පස්සේ මධ්‍යම පන්තිය කියලා කොටසක් ඒ අතරමැදියන් විදිහට ඉන්නවා. දැන් ධනවත් පන්තිය ගත්තොත් එහෙම ඉඩම් හිමි ධනවතුන් වෙනම ඉන්නවා. ඒ වගේම ව්‍යාපාර රැකියා කරලා තැනකට ආපු අය ඉන්නවා. තවත් ඔය නීතිඥයන්, වෛද්‍යවරු, ඒ වගේ ව්‍යාපාරිකයන්, ඒ වගේ වෙනම පිරිසක් ඉන්නවා මධ්‍යම පන්තියේ ධනවතුන් විදිහට. ඉතින් මේ වගේ ධනවතුන් කොටස් දෙකකට බෙදෙනවා. හැබැයි දුප්පත් ජනතාව තමයි බොහෝ සෙයින්ම ජනගහනය ගත්තොත් එහෙම වැඩි වශයෙන් ජීවත් වුණේ. කාර්මික විප්ලවයෙන් පසු මේ ප්‍රතිඵල ගත්තොත් එහෙම දුප්පත් ජනතාව බොහෝ සෙයින් වැඩි. ඉතින් ඔය වගේ පන්ති සහිත සමාජයක් කියලා කියන්නේ ඒ තරාතිරම් අනුව කොටස් වලට මිනිස්සුන්ව බෙදෙනවා. ඒ වගේම ධනපතීන් විනෝදාත්මක ජීවිත ගත කරනවා. ඒගොල්ලෝ සැප පහසු භුක්ති විඳලා හොඳ ගෙවල් හදාගෙන මුදල් වාහන යහමින් ඒගොල්ලන්ට තියෙනවා. ගොඩක් සැප විඳිනවා. හැබැයි අර දුප්පතුන්ගේ කර මතින් තමයි ඒගොල්ලෝ නැගී සිටින්නේ ධනවතුන් විදිහට. දුප්පතුන් හරියට නිකන් පායට පෑගෙන දූවිලි වෙනවා මේ ධනවතුන්ගේ. ඉතින් එහෙම අයහපත් ලක්ෂණයක් තියෙනවා. ධනපතින් විනෝදකාමී ජීවිත ගත කළත් ඒගොල්ලෝ අර දුප්පත් ජනතාවගේ ශ්‍රමය හූරා කාගෙන හොයපු සල්ලි වලින් තමයි මේ විනෝදකාමී ජීවිත ගත කළේ. ඒ වගේ ඉතින් ඒගොල්ලන්ට මොන විදිහේ දේවල් තිබුණත් ඒ විපාකය තියෙනවා, එතන ලැබෙනවා. ඒ වගේම පවුලක ස්වාමියා විතරක් සේවය කරලා බෑ, රැකියා කරලා බෑ. බිරිඳත් රැකියා කරන්න ඕනේ. නැත්නම් දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ. ඉතින් ඒ මාසෙට උපයන මුදලම මදි ජීවත් වෙන්න. ඒ නිසා බිරිඳටත් රැකියා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ස්ත්‍රීන්ව සේවයේ යොදවනු. දැන් අද නම් ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ පුතේ. අද ඕන තරම් අම්මලා වැඩට යනවා නේද? කාන්තාව ඕන තරම් වැඩට යනවා, රැකියා කරනවා. විවිධ රැකියා එක එක මට්ටම් වල එක ශ්‍රේෂ්ඨවල රැකියාවේ නිරත වෙනවා. හැබැයි එදා ස්ත්‍රීන් රැකියා කරනවා කියලා කියන්නේ පුතේ කාර්මික විප්ලවයට පෙර කාලේ එක රැකියාවක් කොහොමද තිබුණේ නැහැ. රැකියාව තිබුණේ නැහැ. තමන්ගේ ගෙදර දොරේ වැඩ කටයුතු කරා, ඒ වගේම වගාවට උදව් කරා, ඒ විදිහට. ඒ වගේම ඔතනින් ඔය සමාජය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කාර්මික විප්ලවය ඇති වුණාට පස්සේ. රැකියා කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් ජීවත් වෙන්න විදිහක් නැහැ. ඉතින් ස්ත්‍රීන් රැකියා කිරීම මහා අගෞරවයක් කාර්මික විප්ලවයට පෙර. හැබැයි පසු ඒව ගානක් නැතුව යනවා. ඒ වගේම ස්ත්‍රීන් ඒ සේවයට ගියාම විවිධ අඩත්තේට්ටම් වලට ලක් වෙනවා ඒ හාම්පුතාලගේ, කර්මාන්තශාලා හිමි කරුවන්ගේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලටත් මුහුණ දෙමින් තමයි ස්ත්‍රීන් ඒ රැකියා කරන්නේ. ඒ වගේම ළමුන්ව සේවය දුන. අපි අර ගල්ලංගුරු කර්මාන්තයේදීම දැනගත්තා කුඩා ළමුන්ව තමයි ගල්ලංගුරු පතල් වලට යැව්වේ. ඉතින් ඒ ළමුන්ව සේවයේ යෙදවීම කියන්නේ අද වෙනකොට මානව හිමිකම් අතින් ගත්තොත් එහෙම ඒක වැරැද්දක්. ඒක වැරැද්දක්. හැබැයි එදා ඒවා එච්චර හිතුවේ නැහැ. හරි, ඒ සමාජ ප්‍රතිඵල ටිකත් අපි සටහන් කරගමු.
හරි සර්. හරි සර්. හරි පුතේ සමාජ ප්‍රතිඵලවල ඒ අපි කතා කරන අවසාන කොටස දැන් මේ කර්මාන්ත ශාලාවල සේවය කරන කම්කරුවෝ බහුතරයක් ගමෙන් ආපු අය ගමකින් ආපු අය තමයි ඔය නගරයට ඇවිල්ලා රැකියා කරේ. ඉතින් ඒගොල්ලන්ට ආයමත් ගමට ගිහින් ආයේ එන්න එහෙම එකක් බැහැනේ. ඒ නිසා එයාලා කර්මාන්ත ශාලාව අසලම තමයි පදිංචි වුණේ. ඒ කර්මාන්ත ශාලා හිමියාගේ කර්මාන්ත ශාලාවටම අයිති ඉඩමක තමයි ඒගොල්ලෝ පදිංචි වුණේ. ඒ කියන්නේ එක්කෙනෙක්ට එක ඉඩමක් දෙන්නේ නැහැ. ඔක්කොටම එක ඉඩමයි දෙන්නේ. කම්කරුව කොහොම හරි පැලක් අපිට ඒ පැලක් කියන්නත් බෑ. ලෑලි වලින් හරි අටෝ ගන්නව මොකක් හරි ගෙයක් එක ළඟ එක බිත්තියකින් ඊළඟ ගේ වෙන් වෙන්නේ. එහෙම ගෙවල් බිහි වෙන්න පටන් ගන්න. ඔගේ වෙන කාමර කුස්සියක් වෙනම එහෙම නැහැ. ඉතින් එකම සාලෙත් එතන මුළු තැන්ගේත් එතන කාමරෙත් එතන ඔය ඔක්කොම එකම පොඩි කොටසක තමයි ජීවත් වුනේ. ඉතින් ඒ නිසා ගොඩාක් අසරණ තත්ත්වයට පත් වුණා මේ දුප්පත් පවුල්. මුඩුක්කු පේලි නිවාස කියන්නේ යන්න ඔය වගේ වලට. ඉතින් ඒ කාලේ මුඩුක්කු පේලි නිවාස බිහි වෙනවා. ඒ වගේම කම්කරුවන් හට දිනකට පැය 12ක් 14ක් වැනි ප්‍රමාණයක් සේවය කරන්න සිද්ධ වෙනවා. පැය 12ක් 14ක් කියලා කියන්නේ සෑහෙන ලොකු කාලයක් නේ. ඉතින් ඒ කාලේ කරා කියලා දැන් වගේ OT ගෙවන්නේ නැහැ. වැඩිපුර අතිකාල දීමනා ලබා දෙන්නේ නැහැ. එකම වැටුපක් සුළු වැටුපක් තමයි ලබා දුන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට පීඩනයන් වලට මුහුණ දෙනවා මේ කම්කරුවෝ. ඒ වගේම දුප්පත්කම අඩු වේතන ඒ කියන්නේ ඉතාම අඩු වැටුප්. පහත් ජීවන මට්ටමක් තමයි කම්කරුවන්ට උරුම වුණේ. ඉතින් ඒ දේවල් එක්ක සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ එක්කම අපි තව ඉස්සරහට කතා කරමු මේ පරිසර හානිය, පරිසර දූෂණය, ඒ වගේම විවිධ අපචාර ගැනත් අපි කතා කරමු. මේ ටික ඉක්මනට සටහන් කරගන්නකො. හරි සර්. හරි සර්. හරි පුතේ. ඒ වගේම මේ සමාජය තුළ දැන් අර
කම්කරුවන්ට ඇතිවන පීඩාවන් එක්ක ඒගොල්ලෝ ටිකෙන් ටික වැරදි කරන්න පටන් ගන්නවා. බීමතට හුරු වෙනවා. විවිධ අපචාර සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඕවා හැමදේම සිද්ධ වෙන්නේ ඒ දුප්පත්කම නිසා. සමහර විට ඒක වැරැද්දක් තමයි. ඒ වුණාට ওই වැරදි ටිකෙන් ටික නිකන් වසංගතයක් වගේ බෝ වෙලා දුප්පතුන්ටම ඒක ස්ථිර දෙයක් බවට පත් වෙනවා. රැකියාවේ නිරත වුණු මිනිස්සු අනිවාර්යයෙන්ම බීමත්කමට හුරු වෙලා ඒ මුදල් නාස්ති කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ පවුල තුල ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. සමහර දරුවෝ වැරදි මාර්ගවලට පෙළඹෙන්න පටන් ගන්නවා. ඔන්න සමාජයේ සිද්ධ වෙන විවිධ ප්‍රශ්න අපචාර වගේ දේවල්. ඒ වගේම කම්කරුවන්ගේ සමාජ ආර්ථික සුබසාධනය සඳහා පසු කාලයේදී රජය මැදිහත් වෙනවා. රජයෙන් නීති පවා පනවනවා. ඒ ව්‍යාපාරිකයන් නිසි කාලයට නිසි වැටුප ගෙවන්න ඕනේ. ඒ වගේම කම්කරු වෙනුවෙන් ඒ නීති පද්ධතිවල මේ විදිහටයි කම්කරුවෝ සේවය කරන්න ඕනේ කියන එක රජය මගින් ස්ථාවරන ඒවා පසු කාලේ සිද්ධ වෙන දේවල්. ඒ වගේම කර්මාන්ත ශාලාවලින් පිටවන අපද්‍රව්‍ය මේ පරිසර හානියත් සමාජ ප්‍රතිඵලයක් විදිහට අපිට ගන්න පුළුවන්. කර්මාන්ත ශාලාවලින් පිටවන අපද්‍රව්‍ය ජලයට එකතු වෙනවා. ඒ වගේම විෂ වායු ගෝලයට එකතු වෙලා පරිසර දූෂණය සීග්‍රයෙන් පැතිරෙන්න පටන් ගන්නවා. මිනිස් ජීවිතවලටත් හානි සිද්ධ වෙනවා. මේ කාර්මික විප්ලවයේ සමාජ ප්‍රතිඵල අපි කතා කරේ. ඒවල වැඩිපුරම දැන් අපි හඳුනාගත්තේ පුතේ අයහපත් දේවල්. අයහපත් ප්‍රතිඵල. අපි ටක් ගාලා සටහන් කරගමුකෝ ඒකත්. ඉවරයි සර්.
හරි පුතේ අද කරපු කොටස ඔයගොල්ලන්ට තේරුණාද? මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. කාර්මික විප්ලවයේ ප්‍රතිඵල වලින් පස්සේ අපිට තියෙන්නේ කාර්මික විප්ලවයේ ලංකාව කෙරෙහි බලපෑ ආකාරය පිළිබඳව හඳුනා ගන්න. ලංකාවේ ඇති වුණු ඉංග්‍රීසින්ගේ කාලේ ඇති වුණු විවිධ වෙනස්කම් තමයි ඉතින් අපි සාකච්ඡා කරන්නේ පුතේ. ඉතින් කාර්මික විප්ලවය කියලා කියන්නේ ලෝක පුරා ශීඝ්‍රයෙන් අදටත් නොනවතී පවතින දෙයක්, ව්‍යාප්ත වෙන දෙයක්. ඉතින් ඒකේ පොඩි කොටසක් තමයි අපිට මේ මුල් කොටසේ ඉඳලා පොඩි අවුරුදු කිහිපයක් තුළ ඇති වුණු වෙනස තමයි අපි කතා කරේ මේ 11 ශ්‍රේණියේ. ඉතින් අද වෙනකොට ඒකේ ප්‍රතිඵල අපි බොහෝ සෙයින් අත්විඳිනවා, අපි දකිනවා සහ ඉදිරියට එන්න තියෙන දේවලුත් බොහෝමයි කාර්මික විප්ලවයේ ප්‍රතිඵල. ඉතින් පුතේ අපි අද දවසේ කරපු දේවල් එක්කම ඊළඟ දවසේ කාර්මික විප්ලවයේ පොඩි කොටසක් තියෙන එක අවසන් කරලා ඊළඟට 11 ශ්‍රේණියේ දෙවනි පාඩමට අවතීර්ණ වෙනවා. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. හරි එහෙම නැත්නම් අපි පන්ති අද අවසන් කරමු. අදට හැමෝටම ආයුබෝවන්.